අපි මේකට chart එකක් අඳින්න බලමු. එහෙනම් ඉස්සෙල්ලාම මේක select කරලා ඕනේ table එක select කරලා ඕනේ දෙයක් අලුතෙන් දානවා නම් insert යන්නේ. insert එකට යන්න ඕනේ. එතකොට අපිට මේ තියෙන chart types ටික පෙන්නනවා. හරි. දැන් මේ chart එකේ හැටියට නම් අපිට column chart එකක් ගැලපෙන්නේ. column ගිහිල්ලා අපිට මේ වගේ එකක් ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ view එකත් එක්ක chart tools කියලා ටැබ් එකක් ඇවිල්ලා තියෙනවා. වෙන තැනක් ක්ලික් කරොත් ඒක නැති වෙනවා. ආයෙත් chart එක උඩ ක්ලික් කරොත් ඒක මතුවෙනවා. ඒ වගේමයි table එක උඩ ක්ලික් කරොත් table tools එනවා. වෙන තැනක් ක්ලික් කරොත් ඒක නැති වෙනවා. දැන් අපිට chart එක එක්ක වැඩ කරන්න ඕන නිසා chart එක උඩ ක්ලික් කරනවා. එතකොට මේ chart tools කියලා එකක් එනවා. අපි design එකට යමු. design එකෙන් අපි ඉස්සෙල්ලා කරා මම මේක මේ ආයෙත් කරලා පෙන්නන්නේ ඉස්සෙල්ලා රෙකෝඩ් කරන්න බැරි වුණා මට. දැන් රෙකෝඩින් ඔන් කරේ එකයි. මේ switch row column එකෙන් මේ category එකයි අවුරුදු ටිකයි මාරු කරන්න පුළුවන්. gender එකයි අවුරුදු ටිකයි වෙනස් කරන්න පුළුවන්. මේ data වල select data වල මෙන්න මෙතෙන් ගිහිල්ලා මේ අපි අරන් තියෙන data ටික තියෙන්නේ මොනවා හරි වෙනසක් කරන්න ඕන නම් data වලත් වෙනස් කරන්න පුළුවන් මේකේ. හැබැයි අපිට දැනට data වල වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. අපිට chart එකට title එකක් දාන්න ඕන නම් මේ chart tools වලම layout කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා chart title එක අපි දාමු about chart. අපි දාමු නම මොකක්ද හොඳ book sales chart. sales chart කියලා. එතකොට තව x අක්ෂය y අක්ෂය දාන්න ඕන අපි ඒකත් මෙතනින්ම පුළුවන්. axis titles වලින් horizontal එකට දාමු title below axis වලින් දාමු මෙතන ඊය දැම්මොත් හොඳ. මෙතන ඊය එන්න ඕනේ හරිද? අපි මේක වෙනස් කරමු. මෙතන ඊය දාලා ආය මේකෙන් ඊය එක ගමු එක. මෙතන ඊය තිබ්බොත් තමයි හොඳ. ඊය එක ගත්තා මෙතන නේ. gender එක නෙමෙයි තියෙන්නේ. තව y එකටත් දාමු sales කියලා හරි. මේ ටික තමයි chart එකක තියෙන මූලික ටික. එතකොට ඔයගොල්ලෝ තව දැනගන්න ඕනේ තියෙන chart types මොනවද කියලා දැනගන්න ඕනේ. අපිට දැන්ටත් මේක මෙහෙම තිබිලා අපිට chart type එක දැන්ටත් වෙනස් කරන්න පුළුවන්. change chart type එකට ගිහිල්ලා මේක ඕනනම් line chart එකකට වෙනස් කරන්න පුළුවන්. line. ඒක line chart එකත් මේකට ගැලපෙනවා. මේ data ටිකේ හැටියට line chart එකක් ගැලපෙනවා. හැබැයි මේකට අපි බැලුවොත් pie chart එකක් වගේ එකක් ගැලපෙයිද? pie chart එකක් කොයි වගේ එකකටද ගැලපෙන්නේ සාමාන්‍යයෙන්? අපිට මෙහෙම මොන හරි තියෙනවා නම් මම මේකට තව column එකක් දානවා total.
මේ ටේබල්ස් වල වැඩ කරද්දී මේ ඉබේම වෙනවා. දැන් මම මේ කොපි කරේ මුකුත් නැහැ. උනාට මේ ටික ඉබේම ආවා. දැන් බලන්න මෙයාගේ වැරද්දක් වෙලා තියෙනවා. මේ data ටික එයා total එකක් තරම් තියෙනවා. 2010 ළඟ total එකක් තරම් දෙනවා. අපිට ඒතකොට data එකකින් මේක අඩු කරන්න පුළුවන්. එතකොට ආයෙත් අපිට තිබ්බ එකම ආවා. right? දැන් අපිට මේ දෙකට විතරක් අඳින්න ඕන ජෙනරේටරයයි total එකටයි විතරක් අඳින්න ඕනේ නම් pie chart එකක් අපිට ඒ columns දෙක විතරක් select කරලා මෙහෙම ඊළඟ බලමු මෙන්න මෙතන තියෙන අවුරුද්දෙන් අවුරුද්දට කම්පෙයාර් කරපු හැටි මේකේ තියෙන්නේ total එක කම්පෙයාර් කරලා තියෙනවා කියන්නේ. ගොඩක් වෙලාවට 9යි තව එක කොලම් එකකුයි විතරයි අපිට pie chart එකට ගන්න පුළුවන්. එතකොට විකින්ලා තියෙන වගේ වැඩිම ඉන්කම් එකක් තිබිලා තියෙන romance books වලින්. ඊළඟට mysteries books වලින්. එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ එකක් හැදුවා. දැන් මේකත් අපිට ඉස්සරලා එක වගේම වෙනස් කරන්න පුළුවනි. මේකේ ඩිස්ප්ලේ වෙන්න එහෙම මේ වගේ දාන්න පුළුවන්. ඇතුලෙන් ඩිස්ප්ලේ වෙන්න දාන්න පුළුවන්. මේ values එක එළියෙන් දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මෙච්චර දුරට යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ තියෙන chart types ටික දැනගත්තොත් ඇති සාමාන්‍යයෙන්. ඊට අමතරව ඕගොල්ලන්ගේ පොතේ තව තියෙනවා අර maths වලට කරන XY chart එක අඳින්න හැටි. කවුරුත් ඒක අඳින්න try කරාද? පොතේ තියෙන එක අඳින්න try කරාද? එනවා මම පෙන්නන්න එක. අද අපි Excel ඉවර කරමු. ඊළඟට අපි පටන් ගන්න ඕනේ database ටික කරලා ඉමු ඊළඟට. මෙන්න මේ ටික මතක තියාගන්න තියෙන chart types හැටියට. ලියාගන්නකො පොඩි sub topic එකක් ලියාගන්නකො available chart types in MS Excel. Available chart types in MS Excel, Microsoft Excel. මේ දෙකෙන් නම් පටල ගන්න එපා. ගොඩක් වෙලාවට බාර් chart එක කියපුවම අපිට මේකත් බාර්ස් වගේ මතක් වෙන්නේ. කොලම් එකයි බාර් එකයි කියන්නේ මේ පැත්තට තියෙනවා අනිවාර්යෙන් columns. මේ පැත්තට තියෙනවා බාර් chart එක. ඔය ටේබල් එක ඇඳ ගන්න ඕනේ සර්. ඔව් ටේබල් එක ඇඳ ගමු අපි.
sir. ඔව් කියන්න. දවසට මුලින්ම ලියන්නේ ඕකද? ආ? දවසට මුලින්ම ලියන්නේ ඕකද? අද දවසට ඔව්. ලියලා ඉවර වුණාම කියන්න මට පොඩ්ඩක්. හරිද ලියලා ඉවරද? ලියලා ඉවර නම් අත උස්සන්න. එක්කෙනයි දෙන්නයි හරි නේද ඉවරයි. හරි අපි බලමු මේකට කොහොමද අඳින්නේ කියලා. ප්‍රස්තාරය. මේකේ තියෙනවා x තියෙනවා y තියෙන්න ඕනේ. අපිට මේක තමයි දීලා තියෙන equation එක. x තියෙන්න ඕනේ y තියෙන්න ඕනේ. පටන් ගන්න -2 -1 හතට එනවා.
y වල වැලියු එක කොහොමද දෙන්නේ? මේකනේ දීලා තියෙන ඉක්වේෂන් එක. එහෙමනම් x කියන්නේ මෙයානේ. මෙයාගේ මොකද්ද? වර්ගය. වර්ගය කරනවා පහ වැඩි කරනවා 6x කින් 5x අඩු කිරීම 3. තේරුණාද මේ ඉක්වේෂන් මේක ලියපු හැටි තේරුණාද? තේරුණ නැත්නම් කවුරු හරි කියන්න. අතහරි උස්සන්න. හරි මේක ලියපු හැටි තේරුන්නේ නැහැ කියන එක ස්ටුඩන්ට් කෙනෙක්. හරි අපි බලමු කොහොමද කියලා කියන්නේ කියලා. සමානයි පරිය ලොක් කරන්න ඕනේ. මෙතන x වර්ගයනේ. දැන් ඉස්සෙල්ලාම x කී අගය කීයක් තියෙන්නේ? b 35. මේ x දාගේ තමයි ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ඒ විදිහට යන්නේ. හරි? එතකොට x වර්ගය ලියද්දී ඉස්සෙල්ලාම සමාන ලක්ෂණ දාන්න ඕනේ. x තියෙන්නේ මෙතන. x කී වර්ගය කියන්නේ පවර් එක දාන්නේ මේ ලකුණින් නේද? 2 එකතු කරන්න ඕනේ. ඊළඟ දෙන 5x. 5 වැඩි කිරීම x කියන්නේ මෙන්න මේකට. b 35. එකතු කිරීම 3. මෙතන ඍණ 3. Ferrari. Sorry, මේක මට එක දෙයක් කරදනා මෙතන අඩු කිරීම තුනෙන්න ඕනේ. ඒකයි මේ මෙච්චර වෙනස් වෙන්නේ. මෙයාගේ දෙවනි බලේ ඉස්සෙල්ල 5යි මේක අඩු කිරීම 3. මේකට අපි chart එක අදිමු වෙන දෙයක් වෙන්න. insert ගිහිල්ලා chart ගිහිල්ලා scatter එකක් දෙන්න ඕනේ. මෙන්න මේ. පේනවනේ අපි අර maths වලට අඳිනා වගේ එන chart එකක් ඇඳලා තියෙනවා. මේ වගේ එහෙම ගැඹුරට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න නැහැ. එනනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන එක දැනගෙන ඉන්න. වෙනසකට කරේ අර විදිහෙම data ටික select කරලා මේ
ඉන්සර්ට් ගිහලා chart type එක විතරක් වෙනස් එකක් select කරා. මේ scatter chart එක select කරා එච්චරයි. හරි. තව අපිට මේ charts වලට option එකක් තියෙනවා. මේ chart එකක් ගන්න පුළුවන් sheet එකක්ම හැටියට. සම්පූර්ණ sheet එකක් හැටියට ගන්න පුළුවන්. දැන් මේ chart එක නම් දැන් අපිට මෙතන sheet එකක් හැටියට තියෙන්නේ fiction book sales කියන එක. අපිට මේක sheet එකක් හැටියට ගන්න ඕන නම් මේ design කියන එකේ move chart කියලා එකක් තියෙනවා. මේක click කරලා new chart එකට ගිහලා අපි දෙමු book sales chart කියලා. ඕන නමක් දෙන්න පුළුවන්. book sales chart. එතකොට බලන්න ඉස්සෙල්ලා මෙතන තිබ්බේ chart එක. ඔව්. කියන්නේ ආයෙත් අනිත් එකත් කරලා පෙන්නන්න ඔය වගේ. කොයි එකද අර මැක්ස්වල් දී හම්බ pie chart pie chart එක මේ full sheet එකට ආරම්භ පෙන්නන්නද? මේ sheet එකට ආරම්භ පෙන්නන්න ඕනේ. ඔව් සර්. හරි. හරි. මේක ක්ලික් කරලා මේ ඩිසයින් එකේ තියෙනවා move chart කියලා එකක්. ඒ move chart එකට ගියාම ඒකේ new sheet කියන එකට යන්න ඕනේ. ඒකල මෙතන අපිට කැමති නමක් දෙන්න පුළුවන්. අපි කියමු pie chart කියලා නේද? pie chart කියලා නම දෙනවා. ඒකල ඕකේ කරපුවම මේ pie chart කියලා අලුත් sheet එකකට එනවා. එක ස්ටුඩන්ට් කෙනෙක් අහලා තියෙනවා අර අපි අඳපු chart එක මෙහෙම නෙවෙයි නේද එන්න ඕනේ u හැඩේ නේද කියලා. u හැඩේ තමයි එන්න ඕනේ. ඒ වුණාට මේ සමීකරණයට අර දීලා තියෙන values ටික එන්නේ නැහැ. ඒකයි මත් බැලුවේ. x වර්ගයේ ඍණ හරි මෙතන වැරදි. මෙන්න මේක අඩු කිරීම වෙන්න ඕනේ. එතනයි වැරදිලා දෙන්නේ මට. අය පාරේ මෙන්න මේ විදිහට chart එක. මේ ෆෝමියුලා එක මෙතන ලියලාම තමයි ගන්න ඕනේ. මට මෙතන වැරදිලා තිබ්බේ මේ ඍණ 5 එන්න ඕන එකට ධන 5 කියලා දාලා තිබ්බා. ඒක ඍණ 5 කරපු ගමන් u හැඩේ ආවා. ඔයගලන්ට සාමාන්‍ය හුරු හැඩේ. හරි. හරි. අපි එහෙනම් තව පේපර් ස්ටික් ප්‍රශ්න ටිකක් කරමු. දැන් එන්න ගොඩක් වෙලාවට අහන්නේ ෆන්ක්ෂන්ස් ගැනමයි අහන්නේ මේ පේපර්ස් වල. ෆෝමියුලාස් නෙවෙයි ෆන්ක්ෂන්ස්මයි අහන්නේ. අපි බලමු මේ අනිත් අන්තිම අවුරුදු කීපේ ප්‍රශ්න ටික කරලා. මේක කරන්න බලමු. දෙදස් 18 ප්‍රශ්නය.
sorry. බලමු අපි කොහොමද answers එන්නේ කියලා. A වලට මොකක්ද දෙන්නේ? A වල කියන්නේ write down the formula that should be entered in cell C6 to calculate the total for model A. එතකොට අපි ලියන්න ඕනේ B6 වල නේද? B6 වල ලියන්න වෙන්නේ sum cell 1 එක මොකද්ද? B3 B3 to B5 මේක ගොඩක් අයගේ ඔක්කොගේ මගේ හරි ගියා මේ උත්තරේ. දෙවෙනියට කියන්නේ මොකද්ද? If this formula is copied to cell C6 එකට ගියොත් what value will be displayed in cell C6? මෙතන අහලා තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. What value will be displayed? එහෙමනම් අර ටික එකතු කරලා ඒ අගේ පෙන්වන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට මේ වගේ අහන්නේ ෆෝමියුලා එක මොකද්ද උනේ කියලා නේද? එහෙමනම් අපි දෙකම ලියමු. සමානයි sum මොකද්ද? C3 to C5 value එක කීය දෙන්නේ? value එක එන්නේ 73250ක් මට මතක හිටියේ. 73250 නේද? ඔව්. 73250ක් එන්නේ. ඊළඟ C එක මොකද තියෙන්නේ? Write down formula that can be written in B7 to calculate the total including delivery cost using only cell addresses, functions and arithmetic operators. ඇයි එහෙම දීලා තියෙන්නේ? මොකද්ද දාන්න බැරි? අපිට මුකුත් number value එකක් දාන්න බෑ. කියන්නේ කෙලින්ම 350 කියන එක දාන්න බෑ. ඒක නිසා තමයි ඒ විදිය දීලා තියෙන්නේ. Write down for two formula that can be written B7. එතකොට එකක් තමයි අපිට ගන්න පුළුවන් sum B3 to B5 B5 plus මොකද්ද? B10 වෙන්න ඕනේ. හරි? ඊළඟ D වලට මොකක්ද අහන්නේ බල. මේකේ තව එකක් දෙන්න පුළුවන් අපිට. කෙලින්ම B6 plus B10 කියලා දෙන්නත් පුළුවන්. හරි? මේකට තව පොඩි දෙයක් වෙන්න ඕනේ. ඒ මොකක්ද කියලා අපි ඊළඟට බලමු. D කියන්නේ මොකක්ද? D වල අහන්නේ. B7 වල තියෙන ෆෝමියුලා එක C7 වලට කොපි කරොත් 73600ක් ආවලු. එහෙනම් C7 වල තියෙන ෆෝමියුලා එක මොකක්ද කියලා අහනවා. එහෙමනම් මෙන්න මේක ලියද්දි තව පොඩි වෙනසක් කරන්න ඕනේ. අපිට ගානට ඩිලිවරි චාර්ජ් එකත් එක්ක ඇවිල්ලා තියෙනවනේ මේක. මෙතන ඇවිල්ලා තියෙනවා. දැන් පළවෙනි එක ගත්තා නම් sum C3 to C5 plus
B10 කියන එක ඒ විදිහටම තියෙනවා. එතකොට මේ B7 වල තිබ්බ ෆෝමියුලා එක C7 වලට කොපි කරද්දී මේක වෙනස් වෙන්නේ නැතුව තියෙන්න මොකද්ද කරන්න ඕනේ? දැන් මේක වෙනස් වෙලා තියෙනවා. මේක වෙනස් වෙලා නැහැ. එහෙම වෙනස් වෙන්නේ නැතුව තියෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ALT එක නෑ මේ මොනවා හරි අපි ALT එක දැම්මේ අර මොකද කිව්වේ කියන්න ඩොලර් මාක් එක දාන්න. ඔව් ඩොලර් මාර්ක් එක දාන්න ඕනේ සරණ ආන්සර් කියවලා තියෙනවා ඩොලර් මාර්ක් එක දාන්න ඕනේ ඉතින් කොතෙන්ද දාන්නේ ඩොලර් මාර්ක් එක දාන්න නැතුව කොපි කරා නම් මේක මොකද්ද වෙන්නේ මේක මොකක් හැටියටද වෙනස් වෙන්නේ ඩොලර් මාර්ක් එක දාන්න නැතුව කොපි කරා නම් C10 වෙනවා නේද B10 එක C10 වෙනවා එහෙනම් අපිට මොකද්ද වෙනස් වෙන්නේ නැතුව තියන්න ඕනේ B එක. එහෙනම් වෙනස් වෙන්නේ නැතුව තියන්න ඕන එකට වම් පැත්තෙන් ඩොලර් මාර්ක් එක දාන්න. එහෙනම් මේක නම් කොතෙන්ද දාන්න ඕන ඩොලර් මාර්ක් එක? මෙන්න මෙතන. ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ගැටලුවක් තියෙනවා නම් අහන්න. මෙසේජ් එකක් හරි එවන්න ප්‍රශ්නයක් තියෙනවා නම්. ඩොලර් මාර්ක් එක දාන එකේ ප්‍රශ්න නෑ නේද? ප්‍රශ්න තියෙනවද ඩොලර් මාර්ක් එකේ? අපි බලමු තව ප්‍රශ්නයක් කරලා බලමු එහෙනම්. ඩොලර් මාක් එක දාන්නේ වෙනස් වෙන්න ඕනේ නැති එකට නේ. ඔව් වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕන එකට වම් පැත්තෙන් තමයි ඩොලර් මාර්ක් එක දාන්නේ. දැන් අපිට මේක B එකට දැම්මේ නැත්නම් ඩොලර් මාර්ක් එක C වෙනවනේ. ඒක නිසා B එක වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕන නිසා B එකට වම් පැත්තෙන් ඩොලර් මාර්ක් එක දානවා. මේක පල්ලෙහාට කොපි වෙන එකක් නේ. එහෙමනම් මේ නම්බර් එක වෙනස් වෙයි පල්ලෙහාට කොපි කරා නම්. එහෙනම් නම්බර් එක වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ වුණා නම් නම්බර් එකට වම් පැත්තෙන් ඩොලර් මාර්ක් එක දානවා. තව එකක් කරලා බලමු. මේක බලමු. දා හතේ ප්‍රශ්නය ඉස්සල 18 කරේ
අපි සාමාන්‍ය ෆංක්ෂන්ස් ලියද්දී මෙහෙම සමාන ලකුණ දාලා ගත්තොත් දැන් සම් කියලා ගත්තොත් අපි හිතමු කොටු තුනක් ගන්න තියෙනවා කියලා C3 C5 C7 වගේ එක කිසිම වෙලාවක C3 C5 C7 මෙහෙම ලියන්න එපා මේක වැඩ කරන්නේ නැහැ. හරි මේ ෆංක්ෂන් එකක් ඇතුලේ මේ ඔපරේටර්ස් දැම්මොත් වැඩ කරන්නේ නැහැ. ෆංක්ෂන් එකක් ඇතුලේ වැඩ කරන්නේ දැන් මෙහෙම තුනක් දෙන්න ඕන නම් මෙහෙම වැඩ කරනවා. C3, C5, C7 මෙන්න මෙහෙම ලිව්වොත් වැඩ කරනවා. එහෙම නැතුව දැන් අපි හිතමු රේන්ජ් එකක් දෙන්න ඕනේ කියලා. C3 to C5 ආය C7 තියනවා කියලා. ඒක අපිට දෙන්න පුළුවන්. C3 to C7 කියන්නේ මේ කෝලන් එක දාලා නෑ. C3 to C5 කියලා කියන්නේ කෝලන් එක දාලා ඊට පස්සේ කමා එක දාලා අපිට C7 කියලා දෙන්න පුළුවන්. කිසිම වෙලාවක මේ ඔපරේටර්ස් පාවිච්චි කරන්න එපා මේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ. ඔව්. excuse me sir මේ ටේබල් එක පෙන්නනවාද? හරි ඉන්න මම ෂෙයා කරන්න. මේක ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. C3 මේ 32 දාලා C5 දැම්මොත් එතන මෙතෙන්ද C3 C4 C5 කියන තුනම එනවා. C4 කියන එක ලියවිලා නැති වුණාට මෙතෙන්ද C3 කියන එක C4 කියන එක අයිති. හරි අපි මේක කරමු ප්‍රශ්නේ. පොඩි ආන්සර්ස් ටිකක් තියෙන්න කරන්න. ඉස්සෙල්ලාම අහනවා පළවෙනි එක මේකේ ඩිෆරන්ස් එක ගන්න. ඩිෆරන්ස් එක ගන්න D4 වල දාන්න ඕනේ මොකද්ද කියලා. ඒක හැමෝගෙම හරි. එන්න ඕනේ මොකද්ද? C4 minus B4. C4 minus B4 හැමෝගෙම මේක හරි. ඊළඟ දෙවනියට අහනවා මේකේ percentage එක ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. percentage එක ගන්න අපිට කරන්න වෙන්නේ D4 මේ සමාන ලකුණු දානවා සාමාන්‍ය. D4 බෙදන්න ඕනේ D4 වලින් වැඩි වෙන්න ඕනේ C. මේකත් ගොඩක් අය හරි ගියා. C මොකක්ද අහන්නේ? නැහැ C නෙවෙයි 3. B4 වලටයි E4 වලටයි එන්ටර් කරපු ෆෝමියුලාස් ටික කොපි කරනවලු E10 වෙනකම් පල්ලෙහාට. හරි. එතකොට D9 E9 කියන සෙල්ස් දෙකේ මොනවද තියෙන්නේ කියලා අහනවා. එහෙනම් මේ දෙකේම 4 ඒවා ටික 9 වෙලා තියෙන්න ඕනේ. මේ පළවෙනි එක දෙවෙනි එක මෙන්න මේක තමයි එන්න ඕනේ ෆෝමියුලාස් ටික. හතරවෙනි එක අහනවා මේ සම් එක ගන්න තියෙන්නේ එකතුව ගන්න. ඒකත් අමාරු දෙයක් නෙවෙයි.
සමාන ලකුණ දාලා sum එහෙම නැත්නම් function කියන එක sum කියලා ලිව්වත් හරිය. cell 1 කියන්නේ මොකද්ද? B4 B4 ඉඳලා B10ට එන. මේකට ගැලපෙන chart එක මොකද්ද? මෙහෙම අඳින එකක්ද ගැලපෙන්නේ ගොඩක්? මේ පැත්තට අඳින එකක්ද? මේකට ගැලපෙන්නේ මේකට ගැලපෙන්නේ. දෙකම හරි. ඒ වෙනකොට මං හිතන්නේ ගොඩක් ගැලපෙන්නේ මේක කියලා. අපිට අපේ හැට උරු මේ පැත්තට කම්පෙයාර් කරනවානේ. මේකේ නම මොකද්ද? column chart. ඒක column chart යන්නේ. අනිත් පැත්තට තියෙන එක තමයි bar chart වෙන්නේ. මේ column chart එක තමයි ගොඩක් ගැලපෙන්නේ. හරි. තව ඒක ගැටලු මොකක්ද තියනවාද? අහන්න. ඔයි මොන අවුරුද්දේ O level paper එකද? මේක 17 2017. මේකෙත් තිබ්බ පොඩ්ඩක් පැටලෙන ප්‍රශ්නයක්. මේක හදමු 25 26 දෙක.
උත්තරේ වුණා. හරි ඉන්න බලන්න කොහොමද තියෙන්නේ 1 4 5 2 5 3 6 දැන් මේක ඉස්සෙල්ලා කියනවා අපිට ප්‍රශ්නේ C3 කියන සෙල් එකේ දානවලු count කියලා කීයේ ඉන්න කීයට එනකන්ද A1 ඉඳලා B3 වෙනකන් හරි මෙන්න මේකේ highlight වුණා මෙන්න මේ ටික තමයි A1 ඉඳලා B3 කියපුවම එන්නේ එතන count එකෙන් ගන්නෙ මොනවද එතන තියෙන සංඛ්‍යා ගාන හරි ඉලක්කම් ගාන තමයි ගන්න එතකොට මෙතන ඉලක්කම් 1 2 3 4 5ක් තියෙනවා මෙතන 5යි කියලා ආවා උත්තරේ මේ 5යි කියලා උත්තරේ ආවා දැන් මෙතෙන් මම වචනයක් දැම්මා නිමල් කියලා දානවා අරකට වෙනසක් වෙනවද නැහැ ඒකට වෙනසක් වුන්නේ නැහැ හැබැයි මම මෙතන ඉලක්කමක් දැම්මොත් 6 කියලා අන්න එහෙනම් අරක වෙනස් වෙනවා මොකද කවුන්ට් එකෙන් ගණන් ගන්නේ සංඛ්‍යා විතරයි එයා වචන ගණන් ගන්නේ නැහැ වචන ගණන් ගන්නේ නැහැ ඩේටා එක දැම්මොත් මොනවා වෙයිද ඩේට් එකත් එයා ඉලක්කමක් හැටියට ගණන් ගන්න වැලියු එකක් තියෙන එකක් count A කියලා දැම්මොත් count කියන එකට තව A අකුරකුත් දැම්මොත් මෙතන පහක් එන්නේ මම නිමල් කියලා දැම්මොත් අන්න count A එකට වචන විතරක් නෙවෙයි අකුරු ඉලක්කම් විතරක් නෙවෙයි වචනත් ගණන් කරනවා count A එකේ count නිකම් count කියන එකෙන් ගණන් කරන්නේ ඉලක්කම් විතරයි count A එකෙන් වචනත් ගණන් කරනවා හරි එතකොට පළවෙනි එකේ උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ නේද 5 කියන එක තමයි එන්නේ දෙවෙනි එකේ උත්තරෙත් බලමු අපි දෙවෙනි එකේ කියන්නේ A3 වල තියෙන ෆෝමියුලා එක sum $A1 A1 ඉඳලා A2 වලට වෙනකන් මේක තියෙන ෆෝමියුලා එක හරි දැන් මේක කොපි කරනවලු කොහෙද B3 වලට මෙන්න මෙතෙන්ද කොපි කරනවලු එහෙනම් මොකද්ද වෙනස් වෙන්නේ මේ ඩොලර් කතාව නැත්තම් මොකක්ද එන්නේ මෙතෙන්න මේ ඩොලර් කතාව දැන් මෙතන තියෙන්නේ A1 A2 නේ මේ ඩොලර් කතාව නැත්තම් මෙතෙන් එන්නේ B1 B2 නිකම්ම B1 B2 වෙනවා එතකොට එකතු වෙනවා 5යි 2යි එකතු වෙලා මෙතන 7ක් කියලා එයි. ඔන්න අපි කරලත් බලමු. ඩොලර් නැතුව තිබ්බනම් මෙතෙන්ද මේ දෙක එකතු වෙලා 7ක් කියලා එනවා. හරි. දැන් මේකේ ඩොලර් එකක් තියෙනවානේ. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මෙයා වෙනස් වෙන්නේ නැහැ. පළවෙනි කොටුව මෙයා වෙනස් වෙනවා B දෙකට. එහෙනම් A1 to B2 මොකක්ද එන්නේ ආන්සර් එක? මෙයාගෙන් ඉඳලා මෙයාට එනකම්. මේ හතරෙම එකතුව එන්න ඕන. බලමු එහෙම වෙයිද කියලා.
හරිද 4 1යි 5යි 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 10යි 2යි 12යි 12 ලකුණ දාපු ගමන් මේ අකුර වෙනස් වෙන්නේ නෑ දැන් බලන්න මෙතන ඩොලර් එක තිබ්බ නිසා මේක B වෙලා නැහැ B1 උනේ නැහැ ඩොලර් ලකුණ තිබ්බේ නැත්තම් මෙතන B1 වෙනවා මෙතන ඩොලර් ලකුණ තිබ්බේ නැත්තම් මෙතන B1 B2 වෙනවා අර ඩොලර් ලකුණ තිබ්බ නිසා ඒ ඩොලර් ඒ කියන එක ඒ විදිහටම කියනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේක සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න එකක් යමු ටිරණි ඔයගලන්ට කොහොමද ටිරණි කරන ටික තේරෙනවද ගැටලුවක් තියෙනවද මේකත් කරන්න බලමු අපි මොනවද අහන්නේ ඉස්සෙල්ලාම අහනවා ඇවරේජ් එක ගන්න අහනවා එතකොට ඒක නම් ඔයගොල්ලෝ කාටවත් ගැටලුවක් නැහැ ඇවරේජ් එක ගන්න ඕනේ B4 වල ඉඳලා B15 වලට එනකම් ඒක ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ කාටවත් දෙවෙනි එක price difference of average monthly price for the month of December is calculated as follows කියලා තියෙනවා ඒකල ෆෝමියුලා එකක් දීලා අහනවා මේවට එන්නේ මොකක්ද කියලා function to cell 3 ඉඳලා cell 4 එනකම් මොකක්ද කියලා අහන්නේ මේක දෙන්න අපි sum එකෙන් මේක ගන්න වෙන්නේ sum cell 3 මේ cell 3 එකට ගන්න වෙන්නේ මොකක්ද අපිට පහළ වෙලියන එකනේ අහන්නේ එහෙනම් B15 කමා ඍණ B14 අඩු වෙන්නනේ ඕනේ මෙහෙම දැම්මත් වෙනවා එතන ෆන්ක්ෂන් 2 එකට ලියන්න sum කියලා cell 3 එකට B15 cell 4 එකට ඍණ B14 ඒ කමා එක දාන්නේ මොකටද සාමාන්‍ය කමා එකක් දානවා cells දෙකක් මෙන්ෂන් කරද්දී එතන මේකේ minus value එක ගන්න තුන්වෙනි එක C15 වල තියෙන එක C4 වලට copy කරොත් මොකක්ද කියලා නේද අහන්නේ එහෙනම් sum B
4 minus b3 මේව නේද එන්නේ? ඔව්. හතරවෙනි එක මේකට හොඳ charts දෙකක් මොනවද? name two appropriate channel. Average monthly price එකේ variation එක ගන්න. එහෙනම් variation එකට හොඳ line chart එක හොඳයි. line chart එකයි column chart එකයි. මේ දෙකම හොඳයි. ඕක මොන අවුරුද්ද පේපරයක්ද? bar chart එක 2016. මම ඉස්සලාර දෙයක් කිව්වා ඒකේ පොඩි වෙනසක් යනවා වගේ Excel වල සාමාන්‍ය වැඩ කරේ නැහැ. සාමාන්‍ය මෙහෙම දීලා sum මෙයා ප්ලස් මෙයා කියලා දුන්නාට වැඩ කරේ නැහැ වුණානේ මේ අලුත් Excel එකේ වැඩ කරනවා ඒක. ඉස්සර වැඩ කරේ නැහැ මෙහෙම. එතනට මේකේ වැඩ කරනවා. හැබැයි ඒක ලියන්න එපා. එහෙම ලියන්න නැහැ වැරදි. papers වලටත් ලියන්න එපා. මෙතන ඉඳලා මෙතෙන්ට කියලා ලියන්නේ 32ක් ලියන්නේ. එක්ක 32ක් දාන්න. එහෙම නැත්නම් කමා එකක් දාන්න. මම මේ නිකන් කරලා බලද්දි දැක්කේ. ඒකට මට අර හැමතැනදීම මේක සාමාන්‍ය සම්මත විදිහකට ලියද්දි ලියන්නේ අපිට මේ සෙල්ස් තුන ගන්න ඕන නම් මෙයා කමා මෙයා කමා මෙයා කියලා දෙනවා. එහෙම දෙන්න පුළුවන්. එතකොට මේ ටික වෙන වෙනම ගන්නවා. එහෙම නැත්නම් ආයි සම් කියලා දාලා මෙයා ගිහිල්ලා මෙයාට ගන්නවා නම් මෙයා 32ක් මෙයා කියලා ගන්න. එතකොට හරි. හරි. අපි Excel වල ප්‍රශ්න කීපයක් කරා. ඔයගොල්ලෝ ගෙදරදී ඉතුරු ටිකක් කරන්න. මොන හරි ප්‍රශ්න තිබුණත් මට මැසේජ් කරන්න. එතකොට මම ඊළඟ දවසේ ඒක ඩිස්කස් කරන්න. පුළුවන් තරම් පාස් පේපර්ස් කරන එකම තමයි කරන්න තියෙන්නේ. අර ඉස්සෙල්ලා මම ගණන් වගේක් හදලා තියනවාද ඇහුවා. මේ කොයි කට්ටිය ඉන්නවද? මම ඒ ගණන් දෙකක් දෙන්නම්. හදන්න පුළුවන්ද බලන්න. ඒක හදන්න ඕනේ නැති අය ලියුණත් කමක් නැහැ. හදන්න ඕනේ අය පොඩ්ඩක් බලමු. මම මේක මේ පොඩි අය කට්ටිය වගේකට කියලා දුන්නා මේකට කලින් ක්ලාස් එක 5:00 7:00. එතකොට අපි සාමාන්‍ය දන්නවන්නේ ඕන එක මේ ගණිත කර්ම වල ප්‍රමුඛතාවයක් තියෙනවා කියලා. ඒ ටික සාමාන්‍ය අපි ඉගෙනගෙන තියෙන්නේ බොඩ් මාස් කියලා. එහෙම නැත්නම් වන්බේ ගුජරි කියලා ලියන්න. හැබැයි එතනත් පොඩි වැරදි ටිකක් තියෙනවා. මේක ලියවෙන හරි විදිහ තමයි පළවෙනි එක එන්නේ වරහන්. දෙවැනි එක බලය. මෙහෙම ලියන්නේ බලය කම්පියුටර් එකෙන්. බොඩ් මාස් එකේ අපිට බලය එන්නේ නැහැනේ. බලය පෙන්වන්නේ නැහැ එතන. තුන්වෙනියට තියෙන්නේ වැඩි කිරීම, බෙදීම. මේ ලකුණ මොකද්ද? මේකට අපි කියනවා මොඩ් කියලා. මේකට මොඩ් කියලා කියන්නේ.
මොඩ් කියන්නේ මොකද්ද? 10 මොඩ් 3 කිව්වොත් මොකද්ද? 10 බෙදනවා 3න් 10ට 3 වකිය 3යි 3 වරක් 9යි ඉතුරු 1යි. මෙන්න මේක තමා මොඩ් කියලා ගන්න. එකයි. තව එකක් ගත්තා. 25 මොඩ් 7 ගත්තොත් කීයද ආන්සර් එක? කීය දෙන්නේ? 4 3 21යි ඉතුරු 4යි. මේ ඉතුරු වෙන ගාන තමයි හැම වෙලෙම මෙතෙන්ද එන්නේ. 16 මොඩ් 4 කිව්වොත් කීයද? 16 මොඩ් 4 කිව්වොත් 16ට 4 ඒවා 4යි ඉතුරු නැහැ බිංදුවයි. 5 මොඩ් 7 කිව්වොත් කීයද එන්නේ? 5 බෙදන්න ඕනේ 7ෙන්. 5ට 7 ඒවා බිංදුවයි. එහෙනම් බිංදුව ඒවා 7ක් බිංදුවයි ඉතුරු 5යි. මෙන්න මේ පහම තමා ආය මෙතන උත්තරේට. හරි. අන්තිමට ගන්නවා එකතු කිරීම අඩු කිරීම. මේක කලින් කරලා තියෙනවා නම් කාට හරි ඒගොල්ලෝ ලියුණාට කමක් නැහැ. මේ බලා ගන්න ඕනේ අය විතරක් ඉන්නේ නැත්තම්. දැන් 10යි කාලටත් කිට්ටුලා බලන්න නිදිමත ඇති. සමහරවිට. බලා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉන්න ඕන කෙනෙක් ඉන්නවා. අපි මේකෙන් ගානක් හදලා බලමු. මේක හදන්න ඕනේ වුණා කියලා හිතමු. එහෙමනම් අපි ඉස්සෙල්ලා දාගන්න. මේවා ඔයගොල්ලෝ හැම වෙලෙම කරන්න ඕනේ නැහැ. එනට හදන විදිය මේකයි. මේවට දාගන්න ඕනේ මොකද්ද ප්‍රමුඛතාවය කියලා. එකතු කිරීම කීවෙනි තැනද තියෙන්නේ? 4 වෙනි තැන. බෙදීම 3 වෙනි තැන. වැඩි කිරීම ඒත් 3 වෙනි තැන. හරි. දැන් 3 වෙනි තැන ඒවා දෙකක් තියෙනවානේ. එහෙනම් වමේ ඉඳලා දකුණට යද්දි මෙයා 3 1 මෙයා 3 2. මේ අගෙන් අඩු එක තමයි ඉස්සරලා කරන්නේ. සමානයි 6 ධන 10 දෙකෙන් 10 5න් බෙදපුවම 2යි 2 වැඩි කිරීම 2. එහෙනම් දැන් මෙතන තියෙනවා මෙයා 4 වෙනි තැන මෙයා 3 වෙනි තැන. කොහොමද එන්නේ? 6 ධන 2 2 4යි. කීයද? 10යි ආන්සර්. පැහැදිලිද? මේක අපි ගණන් දෙක තුනක් හදමු. මෙන්න මේ ගාන හදන්න බලන්න. මේක මේ පළවෙනි කියලා ගන්න. මම තව එකක් දෙන්නම්. නෑ මෙතනම ලියන්න දෙවෙනි එක. මේ ටික හදමු අපි.
මෙයා කරන්නේ අන්තිම ඔව් කියන්න 18 වෙදීම මේ අන්තිම ටිකද 18 බෙදීම හැබැයි 9 සර් ලයි දාගරේ නවෝදය ඉන්නේ නවෝදය සෝරි යා මට නම් වෙනස් වුණා නම් පැටලුණා නෑ සර් කීවෙනි තැනටද ඒක එන්නේ ගුණ කිරීමද තුන් ඔයා මේ ටික ලියාගත්තේ නැද්ද මේ ටික ලියාගෙන ඉන්නේ ඒ ටිකයි මේ මොඩ් කියන්නේ මොකක්ද කියන එකයි දෙකම ලියා ගන්න නවෝදය ක්ලාස් එකේ මොකද පැහැදිලි නැති තැන් තියනවද ඔයගොල්ලන්ට නෑ සර් මේ ඔන්ලයින් කරනවා කියලා ගැටලුවක් නැහැනේ නෑ සර් එහෙම තියනවා නම් කියන්න මම ළමයි 3-4 දෙනෙක් එකතු කරලා අනිවාර්යෙන් ක්ලාස් එකක් කරන්නම් එහෙම වුණත් වෙනම දවසක් දෙන්න ප්‍රශ්න කතා කරන්න තීක්ෂණ අයිෂු ආවේ නැහැ නේද ක්ලාස් එකට දවස් කීපයක් දන්නේ සර් නොටිස් උන්නේ නැහැ නේද අයිෂු නෑනේ නවෝදය පොඩි දෙයක් වැරදිලා බලන්න මේ ස්ටෙප් එකේ පේන්න තියෙනවා මේ ස්ටෙප් එකෙන් එහාට ගිහිල්ලා තියෙන්නේ වැරද්ද ඔයා අමාරු එක හදලා තියෙනවා හරියට ඒකල මේ ලියලා තියෙන එකෙන් ඉස්සරහට යද්දි වරද්දලා තියෙනවා තීක්ෂණ දැන් මේ ආන්සර් එකක් එව්වද ඔයා ඔව් සර් හරි ඒක හරි නවෝදය අහුණාද වැරද්ද බිංදුව වැඩි කිරීම දෙක කීයද එතන වැරදිලා තියෙන්නේ පේනව නේද ඔව් සර් හරි අවුරනේ වැරද්දනේ ඔව් හරි එතන ආන්සර් එක එන්නේ සර් ඍණ දෙකයි එන්නේ නේ දෙක ඍණ දෙක ඔව් ඍණ දෙක ඔව් හරි
හරි අපි එන අදට ක්ලාස් එක නතර කරමු. Thank you, sir. හරි මම thank you මම ලිස්ට් එකේ වන්නම්. කවුද තීක්ෂණ ඔයාට ෆ්ලෝ charts ඊයේ පාඩමට ආවේ නැහැ නේද? sir දෙවෙනි දවසේ මම වීඩියෝ එකේ වන්නම් ඒ කියන්නේ වීඩියෝ එකේ වන්නම් ඔයාලට. හරි මම තමයි ගැදුවේ නැහැ නවද්‍ය ඔයගොල්ලන්ට එවන්නම් ඊයේ ක්ලාස් එකේ. හරි අපි Hari, sir. ක්ලාස් එක. Good night, sir. Good night. night Good night.